කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් සුබෝදෑසනක් සම්මා සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට තවත් සුවදායක උදෑසනක නැවුම් සතියක ආරම්භයක් සමගින් අපි සූදානම් වන්නේ අද සඳුදා දවසේ අගෝස්තු මාසයේ 23 වෙනිදා කතන්සු ලබතේ පඤ්ඤා වැඩසටහන නොයසේනම් ප්‍රඥාව කෙලෙසද ලබගන්නේ කියන කාරණාව ඔබට කියා දෙන වැඩසටහන මෙලෙස ආරම්භ කරන්නට. අද අගෝස්තු මාසයේ 23 වෙනිදා බව මාස හිපත් කළා ඊයේ දවස උතුම් වූ නිකිණි පුරපසළොස්වක පොහොව දවස. ඉතින් මේ දිනවල ඔබ දන්නවා COVID-19 වෛරසය ඊටමත්ම ශීඝ්‍රයෙන් අපේ රටේ සෑම ප්‍රදේශකම් පහේ පැතිරමින් තිබෙනවා. ඉතින් ඒ නිසාවෙන් අප ඒ සෞඛ්‍ය අංශවල උපදේශ ප්‍රකාරව වැඩ කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ අනුව ඊයේ දවසේදී ඔබ දුටුවා බෞද්ධ නාලිකාවේ වැඩසටහන් පොහොදා වැඩසටහන් මාලාවත් අපි දායක පිරිස් සහභාගීත්වයකින් තොරව ඒ වගේම කාර්ය මණ්ඩලය සහ මේ අපේ මේ වැඩසටහන් පොහොදා වැඩසටහන් මාලාවට සම්බන්ධ වන පිරිස බොහොමත්ම අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ දවසේදී අප මේ වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙන ආවා. ඉතින් අද සඳුදා දවසේ කතන්සු ලබතේ පඤ්ඤා වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට අප දැන් සූදානම් වන්නේ. මේ වැඩසටහන් මාලාවේ පසුගිය කාලාන්තරයේ පුරාවටම අප ඔබ වෙත තොරතුරු ගෙන ආවේ ඔබට අපේ නායක ස්වාමීන් වහන්සේ කියා දුන්නේ සංයුක්ත නිකායේ ඇතුළත් සූත්‍රයන් පිළිබඳව. ඉතින් ඒ අනුව සංයුක්ත නිකායේ දේවතා සංයුක්තය, ඒ වගේම දේවපුත්ත සංයුක්තය, ඒ වගේම කෝසල සංයුක්තය සහ මාර සංයුක්තය යන සංයුක්තයන් හි ඇතුළත් සූත්‍රයන් පිළිබඳව අපේ නායක ස්වාමීන් වහන්සේ ඔබට කරුණු කාරණා කියා පහදා දුන්නා. ඉතින් අප අද දවසේදී අලුත් සංයුක්තයක් ආරම්භ කරන්නට තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ උදෙසා අප සෑම දිනා වෙත මෙත් සිතින් සුපුරුදු පරිදිම මේ වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාලා කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති එලෙසින්ම එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථාන අධිපති බෞද්ධ අමාත්‍ය ජාලයේ ගරු සභාපති මෙන්ම දිවයිනේ අනෙකුත් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට අනුබද්ධිත ආයතනයන්හි අධිපතිත්වයේ හොබවන අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ අදත් වැඩසටහන වෙනුවෙන් අපි බොහොමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. නායක ස්වාමීන් වහන්සේ මා පෙර සිහිපත් කළ ආකාරයට මේ සංයුක්ත නිකායේ ඇතුළත් සූත්‍ර දේශනාවන් රාශියක් පිළිබඳව ඔබ දැනුවත් කළා. ඉතින් පසුගිය සතියේ සෙනසුරාදා දවසේ අවසානයේ ඔබ වැඩසටහන නැරඹූ දවසේ නායක ස්වාමින් වහන්සේ මාර සංයුක්තයේ අවසානය සනිටුහන් කළා. මාර දීතු සූත්‍රය තමයි අවසාන වශයෙන් ස්වාමින් වහන්සේ සාකච්ඡාවට බඳුන් කළේ. ඒත් සමගින් මාර සංයුක්තයේ නිමාවටපත් වෙනවා. අද දවසේ පටන් නැවුම් සංයුක්තයක් ආරම්භ වෙනවා. ඒ තමයි සංයුක්ත නිකායේ 5 වන සංයුක්තය භික්ඛුණී සංයුක්තය. යටතේ භික්ඛුණී වග්ගයේ පළවෙනි සූත්‍ර දේශනාව පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. පළවෙනි සූත්‍ර දේශනාව නමින් ආලවිකා සූත්‍රය. ඉතින් මේ පිළිබඳව තමයි අද දවසේදී අප කරුණු කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව සඳහන් කරනවා නම් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අනේපිඩු සිටුතුමන් විසින් පූජා කරන ලද ජේතවනාරාමේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන සමයේදී සිදු වූ සිදුවීමක් පිළිබඳව තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ආලවිකා නම් රහතන් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ පිළිබඳව තමයි මේ උන්වහන්සේ හා සබැඳි කතාවක් පිළිබඳව තමයි මේ සූත්‍රය අන්තර්ගත වන්නේ. ඒ නමින් උන්වහන්සේගේ නමින් තමයි මේ සූත්‍ර දේශනාව නම් වී තිබෙන්නේ ආලවිකා සූත්‍රය නමින්. ඉතින් ආලවිකා නම් භික්ෂුණීන් වහන්සේ බියටපත් කිරීම සඳහා පවිටු මාරයා විසින් පැමිණ උත්සාහ කළා. නමුත් අවසානයේදී ඒ උත්සාහය ව්‍යාර්ථව මාරයා පලා යනවා. ඉතින් මේ හා සැබඳී කතාව පිළිබඳව අපි අපේ නායක ස්වාමින් වහන්සේගෙන් දැන කියා ගන්නටයි සූදානම් වන්නේ. ස්වාමින් වහන්සේ මා පළමුවෙන්ම කැමතියි අපේ ස්වාමින් වහන්සේගෙන් දැන කියා ගන්නට ආලවිකා නම් භික්ෂුන් වහන්සේ මේ වන විට කිනම් ස්ථානයේද වැඩ වාසය කළේ කියන කාරණාව මාරයා උන්වහන්සේට මුණ ගැසෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පිළිබඳව අපි අපේ ශ්‍රාවකයන් ප්‍රේක්ෂකයන් පළමුවෙන්ම දැනුවත් කරමු. අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනේ අද අපි සාකච්ඡා කරන්නේ යසිත් මතක් කළා වගේ පස්වන සංයුක්තය එහෙම නැත්නම්
භික්ඛුනී සංයුත්තේ තමයි අපි සාකච්ඡා කරන්නේ. භික්ඛුනී සංයුත්තේ පුරාවටම තිබෙන්නේ භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව භික්ෂුණීන් වහන්සේලා ආරම්භය බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු දේශනා කරපු සූත්‍ර දේශනාව. භික්ෂුණී සංයුත්තේ භික්ඛුණී වග්ගේ පළවෙනි සූත්‍රය තමයි එතකොට ආලවිකා සූත්‍ර දේශනාව. එතකොට ආලවිකා කියලා කියන භික්ෂුණිය පළමුවෙන්ම භාග්‍යතුන් වහන්සේට ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින වෙලාවේ මේ ආලවිකා භික්ෂුණිය මාරයාට වුණ ගැසෙන අවස්ථාව. ඒ වගේම ඒ දෙදෙනා අතර ඇතුණු සංවාදය තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම ඒ අතර තියෙන ධර්ම කාරණා මොනවද කියලා අපි ඉස්මතු කර ගන්නයි මහන්සි ගන්න. මා විසින් මෙසේ අසන ලදී එක් කලෙක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඩු සිටු ගිහි ආරාමයේ වැඩවසන සේක. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්නේ එතකොට ජේතවනාරාමයේ. එකල්හි ආලවිකා මෙහෙන පෙරවරු හැඳ පෙරව පාසිවුරුගෙන සවැත් නුවරට පිඬු පිනිස පිවිසියාය. එතකොට පාසිවුරු කියලා කියන්නේ එතකොට පාත්‍රා සහ සිවුරු ඒ විදිහට එකතු කරගෙන දැන් සවැත් නුවරට පිණිසීලා වඩිනවා. සවැත් නුවර පිඬු පිනිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණි විවේකය කැමැත්ති අන්ද වනය වෙත එළඹියාය. එතකොට දැන් යසිත අහපු ප්‍රශ්නෙට පිළිතුර තමයි ආලවිකා කියලා කියන මෙහෙණින් වහන්සේ වැඩ සිටින්නේ එතකොට මාරයාට මුණ ගැහෙන්නේ මේ අන්දවනේ ඉඳලා. අන්දවනය පිළිබඳව ඔබ අහලා ඇති අටුවාවේ බොහොම සැකෙමින් මේ කරුණු සඳහන් වෙනවා. ආලවිකා ආලවියෙහි උපන්නේ. ඒ කියන්නේ ආලවී නගරයෙන්ම නික්ම ගොස් පැවිදි වූ අය. එතකොට ආලවී කියලා නගරයක් තියෙනවා. ඒ නගරයෙන් නික්මිලා ගිහිලා තමයි එතකොට පැවිදි භූමියට පත් වෙලා තිබෙන්නේ. අපි දන්නවනේ ආලෝක යක්ෂයා ගැනත් අහලා තියෙනවනේ. එතකොට අන්ද වනය කියලා කියන්නේ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයේ නව කටයුතු ආරම්භයා ධනය සමාදන් කොට ආපසු එන යසෝදර නම් ධර්ම භානක ආර්ය පුජ්‍යලයාගේ ඇස් උගුලුවා එහිම ඇස් බිඳීමට පත් කළ අන්ධ වූ 500ක් සොරුන් සමග විසූ බැවින් එතන් පටන් අන්ධ වනයයි හැඳින්වුණු බව තමයි මේ සූත්‍ර දේශනාවේ. එතකොට අන්ධ වනය කියලා කියන නම හැදිලා තියෙන්නේ කොහොමද කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට ඉතා දීර්ඝ කාලයක් කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එතකොට කල්ප ගානකට කලින් මේ ලෝ පහළ වුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ විදිහට චෛත්‍යයේ නව කටයුතු ආරම්භය. එතකොට ධනෙ සමාදන් කරලා තියෙනවා. ඒ කියන්නේ විශාල පිරිසකගේ ධනෙ ඒක රාශි කරන්නට ඒ වගේ වෙහෙස මහන්සි වුණු ධර්ම බාහනක ආර්ය පුජ්‍යලෙක් හිටියා. ඒ පුජ්‍යලයා තමයි යසෝදර කියලා කියන පුජ්‍යලයා. ඒ පුජ්‍යලයා මේ අන්දවනේ එහෙම නැත්නම් මේ වනාන්තරයෙන් ගමන් කරනකොට සුරු 500කට හසු වෙලා ඇස් උගුල වල දැම්මා. ඒ නිසා තමයි මේ වනය අන්ද වනය නමින් හඳුන්වලා තියෙන්නේ. මේ අන්ද වනයේට තමයි එතකොට ආලවිකා භික්ෂුණීන් වහන්සේ විවේකයේ පිණිස එතකොට වැඩ සිටින්නේ.
හොඳයි එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඇති මේ සූත්‍ර දේශනාව ආලවිකා සූත්‍රය. ඉතින් ආලවිකා කියන නම සකස් වී තිබෙන්නේ කොයි ආකාරයේද කියන කාරණාව අපේ නායක ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කළා. ඉන් අනතුරුව ආලවිකා රහත් මෙහෙණින් වහන්සේ උන්වහන්සේ පිටුසිඟා වැඩම කරලා ඉන් අනතුරුව විවේකී සුවයෙන් වැඩ සිටින්නට අන්දවනේ වෙත එළඹෙනවා. අන්දවනේ කියන නම පට බැඳුනේ කොයි ආකාරයෙන්ද කියන කාරණාවත් අපේ නායක ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කළා. ඉතින් අන්දවනේදී තමයි මේ රහත් මෙහෙණින් වහන්සේ වැඩ සිටින විට විවේකී සුවයෙන් පවිටු මාරයා ඒ අවස්ථාවේදී තමයි මුණ ගැසෙන්නේ ආලවිකා රහත් මෙහෙණින් වහන්සේට භික්ෂුණීන් වහන්සේට. ඉතින් ඒ අවස්ථාවේ මේ භික්ෂුණීන් වහන්සේගේ විවේකයට බාධා කරන්න පවිටු මාරයා විසින් විවිධ උපක්‍රම භාවිතා කරන්නට යෙදුණා. නමුත් මේ අවස්ථාවේ භික්ෂුණීන් වහන්සේගේ සිත පෙරේන ප්‍රධාන වශයෙන්ම පවිටු මාරයා විසින් ගාතාවක් උපයෝගී කරගන්නවා ස්වාමීන් වහන්සේ. අපි ඒ පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරමු. ඔව් යසිත් මේ විදිහට සඳහන් වෙනවා. එකල පවිටු මරු ආලවිකා මෙහෙණට බිය තැති ගැනුම් ලොමු දහ ගැනීම උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරුණු කැමැත්තේ ආලවිකා මෙහෙණ වෙත ලිඹිය. එතකොට පවිටු මාරයා කල්පනා කළා බියටපත් කරන්නට ඕනි, තැති ගැනීමටපත් කරන්නට ඕනි, ලොමු දහ ගැනුම් ඇති කරන්නට ඕනි කියලා තමයි මේ ආලවිකා මෙහෙණින් වහන්සේගේ විවේකයට බාධා කරන්නට ඕනි කියලා. එළඹ ආලවිකා මෙහෙණහට ගාථාවෙන් මේ විදිහට කියනවා. ලොව නිවනක් නැත. ඒතර මේ ලෝකේ නිවනක් කියලා එකක් නැහැ. විවේකයෙන් කුමක් කරන්නෙහිද? මේ විවේකයෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? කාම රතීන් විඳුව. එතකොට මේ විදිහට එකලාව වාසය කරන්නේ නැතුව තනියෙන් ඉන්නේ නැතුව ඔබට පුළුවන් කම්සපවල නියැලෙන්න පුළුවන්. නහමක් පසුතැවිලි බව. ඒ කියන්නේ පස්සේ පසුතැවිලි වෙන්න එපා. ඒ කාමරාතීන් විඳින්න බැරි වුණා කියලා පස්සෙහිම පසුතැවෙන්න හැම එපා. දැන් සනස ඇතැම් අය කියන්නේ ඉන්න ටිකේ කාලා බීලා සතුටින් ඉන්න ඕනේ කියන කාරණාව, ඒ වගේ කාරණාව මාර්යා මෙතෙන් සඳහන් කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඇත්තටම තරුණ කාන්තාවක් දිහා දකින්න හැමෝම කියන්නේ තාම විවාහ වෙලා නැද්ද නේද? මේ විවාහ වෙච්ච කාන්තාව කරත් අහන්නේ විවාහ වුණාට පස්සෙත් ඒ අය අහනවනේ තාම ළමයි හැදුවේ නැද්ද? දරුවෝ නැද්ද? තාම ගෙවල් දොරවල් හදාගත්තේ නැද්ද? නේද? මොනවද කියලා ප්‍රශ්න යක් නොයෙක් ප්‍රශ්න මාලාවක් අහනවා මේ සමාජයේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ භික්ෂුණීන් වහන්සේටත් උනේ. මේ අහන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි මාරයා. ඉතින් මේ ආකාරයෙන් පවිටු මාරයා විසින් අපේ ආලවිකා මෙහෙණින් වහන්සේගේ විවේකයට බාධා කරමින් උන්වහන්සේගේ සිත තැති ගන්වන්නට නැත්නම් ලොමු දැහ ගන්වන්නට ක්‍රමයක් උපයෝගී කරගන්නවා. ඒ තමයි මේ ගාතාවක් මාර්ගයෙන් මේ පිළිබඳව උන්වහන්සේගේ සිත වෙනස් කරන්න උත්සාහ කරනවා. අපි පෙර සිහිපත් කරපු ආකාරයට අපේ ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කළා නිවනක් නොමැති බව සඳහන් කරනවා. ඊනතුරුව මේ විවේකී සෝයෙන් වැඩ සිටීමෙන් ඇති ඵලය කුමක්ද කියන එක ගැන විමසනවා. ඒ වගේම කාම රතින්හි යෙදෙන්න කියනවා. ඒ වගේම පසුතැවිලි නොවන හැටියට සිහිපත් කරනවා. ඉතින් මා පෙර සිහිපත් කළ ආකාරයට අපේ බොහෝ දෙනා එදිනදා සමාජයේ අපිට ඇහිලා තියෙනවා ඉන්න ටිකේ අපි කාලා ඇඳලා ඉන්නෝනේ ස්වාමීන් වහන්සේ. මොකද මැරෙන කන්නේ මේ හැමදේම මැරුණාට පස්සේ ඔය මුකුත් නැහැනේ කියන කාරණාව. ඉතින් මේ වගේ කාරණාවක් තමයි වැරදි අදහසක් පවිටු මාරයා විසින් තුලත් කරන්න උත්සාහ කරනවා මේ ආලවිකා මෙහෙණින් වහන්සේගේ සිතට. ඉතින් ආලවිකා මෙහෙණින් වහන්සේ මේ අවස්ථාවේදී බොහොමත්ම ඥානාන්විතව කටයුතු කරනවා. ඒ අවස්ථාවේ ආලවිකා මෙහෙණින් වහන්සේ දැන සිටි සහ මාරයා නොදන්නා නිර්වාණය කොයි ආකාරයෙන්ද කියන කාරණාව අපි ස්වාමීන් වහන්සේගෙන් දැන කියා ගන්නට කැමතියි. ඔව් දැන් මෙහෙණින් වහන්සේගෙන් අහන්නේ
මෙහෙණින් වහන්සේට කියනවා මාරයා ලෝකේ නිවනක් කියලා එකක් නැහැ. එතකොට මේ විවේකයෙන් කුමක් කරන්නේද? මේ විවේකයෙන් ඉඳලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම තමයි කාම රතෙහි යෙදෙන්නට, ඒ වගේම පස්සේ පසුතැවිලි වෙන්නට එපා. ආලවිකා මෙහෙණහට මේ විදිහට මේ කවුද මේ ප්‍රකාශය කරන්න කියලා, මේ විදිහට කවුද මේ කියන්නේ කියලා ප්‍රශ්නයක් පැන නැගුණා. ඒ කියන්නේ හොයලා බලනවා කවුද මට මෙහෙම කියන්නේ. ඉක්බිති ආලවිකා මෙහෙණහට මේ කවරෙක්ද මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාතාව කියාදැයි මේ අදහස වුණා. කවුද මේ මිනිස්සෙක්ද කියන්නේ? එහෙම නැත්නම් අමනුෂ්‍යෙක්ද මේ මට මේ විදිහට ගාතාවක් කියන්නේ? ඒතර පේන්නේ හිටියේ නෑනේ. එහෙමයි. ඒ නිසා ඉක්බිති ආලවිකා මෙහෙණහට මේ පවිතු මාරතේ මේ මට බිය තැති ගැනීම, ලොමු දැහ ගැනීම උපදවන කැමැත්තේ, විවේකයෙන් පහ කරුණු කැමැත්තේ ගාතාව කියයි මේ අදහස විය. එකල්හි ආලවිකා මෙහෙණ මේ පවිතු මරුයයි දැන පවිතු මරුහට ගාතාවන්ගෙන් පෙරලා මේ විදිහට කියනවා. සනස ඒ කියන්නේ ඒ අවස්ථාවේ පවිතු මාරයා අදෘශ්‍යමානවද පෙනී සිටි? අදෘශ්‍යමානව තමයි පෙනී සිටියේ. එහෙම. ඒ නිසා තමයි මේ මිනිස්සෙක්ද අමනුෂ්‍යෙක්ද කියලා බව හොයාගන්න බැරි වුණේ මුලදී. හොයාගන්න බැරි වුණේ මුලදී. ඉතින් කොහොම වුණත් රහත් මෙහෙණින් වහන්සේ නමක් නිසා දැනගත්තා මේ මාරයා තමයි මට බාධා කරන්න කියලා. දැන් මේ අන්දවනේ පිහිටලා තියෙන එතකොට සවැත් නුවර සිට දකුණු පස ගව්වක් පමණ තැන වෙයි. එතකොට සවැත් නුවර ඉඳලා ගව්වක් පමණ දකුණු පසට වෙන්න වගේ තමයි මේ අන්දවනේ පිහිටලා තියෙන්නේ. රාජ්‍ය ආරක්ෂාව මගින් ආරක්ෂා කරන ලද එහි මහා විවේකයේ කැමැති භික්ෂූන් සහ භික්ෂුණීන් වාසය කරනවා. එතකොට දැන් අර වගේ ආරක්ෂාවක් තියෙනට ඕනේනේ. ඒකට හේතුව තමයි මේ අන්දවනේ හරහා ගමන් කරන අයට නොඑක් විදිහේ මේ සොරුන්ගෙන් කාලතර බාධාවල් පැමිණෙනවා. ඒ නිසා රජේ විසින් මොකද කරන්නේ? රජුරු විසින් මොකද කරන්නේ? ඒ භික්ෂුණීන් වහන්සේලාගේ ආරක්ෂාවට නේද? ඒ මග ගමන් කරන අයට හැම කෙනෙකුටම ආරක්ෂාව පිණිස රාජ්‍ය ආරක්ෂාව සලසලා සෙබළුන් සේනාව යොදවලා තියෙනවා. සේනාව යොදවලා තියෙනවා. එතකොට ඒ ගේට්ටුවේ එහෙම නැත්නම් දොරටුවේ පාලකෙක් හදවලා තියෙනවා. ඒ වගේම මෙතෙන් සඳහන් වෙනවා විවේකයේ අපේක්ෂා කරන්නේ ඒ වනය යම් තැනකද එතනට පැමිණියාය. එතකොට මේ භික්ෂුණීන් වහන්සේ එතකොට මේ අන්දවනේ තමයි වැඩ සිටියේ. ඒ වෙලාවේ තමයි මේ මොහොතේ තමයි මේ සිදුවීම මේ ආකාරයෙන් සිද්ධ වුණේ. ඉතින් මෙහෙම ඉන්නකොට මේ කියන ආලවිකා භික්ෂුණීන් වහන්සේ පෙරලා මේ මාරයාට මේ විදිහට ප්‍රකාශයක් කරනවා. එහෙමයි. ඒ කියන්නේ මාරයා බව දැනගෙන දැන් මේ විදිහට පිළිතුරු සපයනවා මාරයාට. එහෙමයි. සොයනස ඒ අවස්ථාවේදී භික්ෂුණීන් වහන්සේත් දැන් මාරයාත් භික්ෂුණීන් වහන්සේට තමන්ගේ අදහස යොමු කළේ ගාතාවකින්. ආලවිකා භික්ෂුණීන් වහන්සේත් මේ අවස්ථාවේ මාරයාට පිළිතුරු ලබා දෙනවා ගාතාවකින්. අපි ඒ පිළිබඳව දැනගමු සොයනස. ඔව් යසිත් මේ තමයි ඒ ගාතාව. එහෙමයි. ලොව නිවනක් ඇත. එතකොට මාරයා කිව්වා ලෝකේ නිවනක් කියලා එකක් නැහැ කියලා. එක එල්ලේම කියනවා භික්ෂුණීන් වහන්සේ ලෝකේ නිවනක් කියලා එකක් තියෙනවා. මා විසින් නුවණින් දන්නා ලදී. ඒ නිවන පිළිබඳව මං බොහොම හොඳට දන්නවා. එහෙමයි. බොහොම හොඳට දන්නවා. පවිතු මරුව තෝ ඒ නිවන් පදය නොදනිහි. එහෙමයි. එතකොට මාරයාට කියනවා මාරයා ඔබ මේ නිවන් පදය කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. එතකොට අපිට පැහැදිලි එතකොට මෙතෙන්දී තමයි පැහැදිලි වෙන්නේ මේ භික්ෂුණීන් වහන්සේ ඇත්තටම මේ මහා රහත් මෙහෙණින් වහන්සේ නමක්
විදිහට. ඒකට හේතුව තමයි මා විසින් නුවණින් දන්නා ලදී. එහෙමයි. එතකොට මෙතෙන් සඳහන් වෙනවා පස්විකන කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවනේ මේ යසිත. එතකොට ප්‍රතිවීක්ෂා ඥානය උපදවා ගැනීමට පිළිවන්කම ලැබෙන්නේ ඒ මාර්ගඵල ලබා ගත්තාට පස්සේ අපි හිතමු සෝවාන් කෙනෙක් කියලා. සෝවාන් කෙනෙක් ප්‍රතිවීක්ෂා ඥානය උපදවා ගන්නවා මොනවද මම නැති කරපු සංයෝජන කියලා. ඒ කියන්නේ නැවත සිහි කරන්න පුළුවන්. මොනවද මම නැති කරපු මේ සංයෝජන කියලා. ඒ වගේ තමයි සකෘදාගාමි කෙනෙකුට තියෙන ප්‍රතිවීක්ෂා ඥානෙ. ඒ වගේම අනාගාමි උතුමන් වහන්සේලාටත් තියෙනවා. ආර්ය උතුමන් වහන්සේලාට තියෙනවා ප්‍රතිවීක්ෂා ඥානෙ. ඒ වගේම දැන් මෙතෙන්දී නිවනක් තියෙනවා කියලා මේ භික්ෂුන් වහන්සේ සපත කරපු නිසා මෙතෙන්දී පැහැදිලි වෙනවා ඒ නිවන පිළිබඳව ප්‍රතිවීක්ෂා ඥානයක් මේ මහා මෙහෙණින් වහන්සේට තිබුණු බව. එතෙන්දී පැහැදිලි එතකොට මහා රහත් මෙහෙණින් වහන්සේට පුළුවන්කම ලැබුණා සම්පූර්ණයෙන්ම මේ මාර්යාගේ ඒ විදිහට අදහසට එහෙම නැත්නම් මාර්යා පරාජයට පත් කරන්නට ඒකට හේතුව තමයි සිහියෙන් නුවණින් එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් නිර්වාණ අවබෝධය පිළිබඳව හොඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් තිබුණ නිසා මාර්යා පරාජය කරන්න හැකියාවක් ලැබුණා මේ වෙලාවේ අසිට. එහෙමයි සනන්ස. ඉතින් මේ ආකාරයට තමයි ආලවිකා සූත්‍රයේ දේශනාවේ අන්තර්ගත වන්නේ මේ ආලවිකා රහත් මෙහෙණින් වහන්සේට පවිටු මාර්යා විසින් සිදු කළ බාධා කිරීමට උන්වහන්සේ විසින් ලබා දුන් පිළිතුරුත් අන්තර්ගත වෙලා තමයි මේ සූත්‍ර දේශනාව සමන්විත වන්නේ. ඉතින් මේ සංයුක්ත නිකායේ භික්ෂුණී සංයුක්තයේ සඳහන් වන සූත්‍ර දේශනා තරමක් කෙටි සූත්‍ර දේශනා සවනස. ඉතින් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා අපිට මේ සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත වන්නේ භික්ෂුණීන් වහන්සේලා හා සැබඳි කතා පුවත් බව. ඒ අත්තේ අද අපි භික්ෂුණී සංයුක්තයේ භික්ෂුණී වග්ගයේ ආලවිකා සූත්‍රයේ පළමු සූත්‍ර දේශනාව හැටියට තෝරාගෙන අපේ ස්වාමින් වහන්සේ කියා පහදා දුන්නේ. මේ සූත්‍ර දේශනාව තව දිගුවක් තිබෙනවා මේ ඇසිට අපි සාකච්ඡා කරමු ඊළඟට කොහොමද මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය තුළ ධර්ම කාරණා පැහැදිලි කරන්න කියලා ඇසිට. එහෙමයි. එතකොට මෙතෙන්දී සඳහන් වෙනවා මේ තව උපමා ගාතාවක්. එහෙමයි. උපමා ගාතාවක් තියෙනවා කාමයෝ අඩයටි හුල්වැනිය. එහෙමයි. අඩයටි හුල්වැනිය. ඊළඟට ස්කන්ධයෝ මොවුන්ට මස්ලොඹු වැන්නහ. තෝ යම් කාමරතියක් කියයිද එය මට අරතියක් විය. එතකොට උපමා වගේ තවදුරටත් පැහැදිලි කරනවා මාර්යාට මේ කාමයන්ගේ තියෙන ඒ විදිහට යථා ස්වභාවය පිළිබඳව. එතෙන්දී සඳහන් වෙනවා මේ විදිහට මේ අටුවාවේ සඳහන් වෙනවා දැන් නිවන පිළිබඳව දන්නේ නැහැ කියලා කිව්වනේ මාර්යාට. නේද? මාර්යාට කියනවා ඔබ නිවන ගැන දන්නේ නැහැ. ඔබ ඒ නිවන හෝ නිවන් යන මාවත හෝ නොදනිති. ඊළඟට විනිවිද පෙනෙන අර්ථයෙන් අඩ යටි හුල් හා සමානයි. එතකොට කාමයන් කියලා කියන ඒවා හරියට මේ අඩ යටි හුල් වගේ කියලා කියනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ ඒ විදිහට යම් කිසි කෙනෙක් දඬුවමට පත් කරාම ඒ දඬුවමට අපි හිතමු එල්ලා මරනවා කියලා. නේද? එතකොට කෙනෙක් එල්ලා මරනකොට යටින් තියලා තියෙනවා පහලින් තියලා තියෙනවා උල් තියලා තියෙනවා. එතකොට කාමයන් කියලා කියන ඒවත් හරියට ඒ වගේ කියලා කියනවා. ඊළඟට මේ අපි ගත්තොත් එහෙම මෙතන ස්කන්ධයෝ මොවුන්ට මස්ලොඹු වැනිය කියලා කියනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ස්කන්ධයෝ කියලා කියන්නේ පංචස්කන්ධයනේ. නේද?
ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී මේ ස්කන්ධ පංචකය උපාදානයෙන් ගත්තොත් එහෙම මේවා හරියට මේ මස්ලඹු වගේ කියලා කියනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මාංශ අනුභව කිරීමට කැමති සතුන්ට පුංචි පුංචි ඒ විදිහට සතුන්ට මස් පෙන්නලා නේද? මස් වැදල් පෙන්නලා ඒ සතුන් ග්‍රහණයට ලක් කරගන්න පුළුවන්. එහෙමයි. ග්‍රහණයට ලක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මස් කන සත්තුන්ට යසිත් අර තවත් සත්තු පේන්නේ ඇත්තටම සත්වෝ විදිහට වඩා මේ මස් වැදල් වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ ආහාරයක් විදිහට තමයි පේන්නේ. එතකොට අපි කියනවනේ මේ සත්ව සංඥාවෙන් බැහැර වෙලා මේ සතෙක්ව කියලා කියන සංඥාවක් ඒ ආහාරයට කැමති කෙනාට නැහැනේ. එහෙමයි. නේද? ඒ ආහාරයට කැමති කෙනාට එහෙම උපදින්නේ නැහැ මේ සතෙක් කියලා. එතකොට උපදින්නේ මේ ආහාරයක් කියලා. එතකොට ආන්නේ නිසා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී ස්කන්ධ පංචකයම උපාදාන වශයෙන් ගත්තොත් එහෙම හරියට මස් වැදල් වගේ කියලා තමයි මාරයාට ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි තෝ යම් කාමරතියක් කියයිද ඔබ මේ විදිහට කියනවා නම් මේ කාමරතියේදීම හොඳයි කියලා නේද? ඒ මට අරතියක්මයි. එතකොට මං ඒවට ඇලිලා නැහැ. නේද? මම ඒවට ඇලිලා නැහැ. මම ඒවා සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව දැන අවබෝධ කරගෙන තමයි මේ නිවනට පත් වෙලා තියෙන්නේ කියලා ඒ විදිහට මාරයාට ප්‍රකාශ කරනවා. ඉක්බිති පවිටු මරු ආලවිකා මෙහෙන මා දනිති දුකට පැමිණියේ නොසතුට සිත් ඇත්තේ එහිම අතුරුදන් විය. එතකොට දැනගත්තා මේ මාරයා දැනගත්තා මේ ආලවිකා කියලා කියන මෙහෙන කොයි වෙලාවකවත් පරාජයට පත් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. පරාජයට පත් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා ඒ වෙලාවේ බොහොම දුකටපත් වෙලා නොසතුරු සිත් ඇති කරගෙන එතනින් අතුරුදහන් වුණා පලා ගියා කියලා තමයි සූත්‍ර දේශනාව අවසානයේ සඳහන් වෙන්නේ. එතකොට විශේෂයෙන්ම යසිට මේ සූත්‍ර දේශනාවත් එක්ක අපි ගත්තොත් එහෙම මේ මෙතන සඳහන් වුණානේ ස්කන්ධයෝ මොවුන්ට අලුගෝසු දංගෙඩිය මස්ලොඹු වැනිය කියලා තමයි සඳහන් වුණේ. එතකොට ස්කන්ධ පංචකනේ. අපි පසුගිය කාලේ දැක්ක මේ කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක කොරෝනා වසංගත තත්ත්වයේ ඇතුලේ තවත් මේ එක එක රටවල් යුද්ධ ප්‍රකාශ කරලා තවත් නේද? ඇෆ්ගනිස්තානයේ විශේෂයෙන්ම ඒ කාබුල් අගනුවරට පවා මේ ත්‍රස්තයන් පැමිණලා සම්පූර්ණයෙන්ම තලේබාන් සංවිධානය සම්පූර්ණයෙන්ම මේ රට අල්ලා ගන්නවා නේද? ග්‍රහණයට ගන්නවා. එතකොට ඒ රටේ නායකයා පලා යනවා. ඒ වගේම තමයි ඇති හැකි අය පුළුවන් තරම් උත්සාහ කරලා ඒ ගුවන්තොටුපළට ගිහිල්ලා පලා යාමට තමයි උත්සාහ කරන්නේ. පලා යාමට තමයි උත්සාහ කරන්නේ. එතකොට අවබෝධයක් නැහැ සමහර වෙලාවට මේ මිනිස්සුන්ට අවබෝධයක් නැහැ ගුවන් යානයේක එලිලා යන්න පුළුවන්ද කියලාවත්. එහෙමයි. නේද? එහෙමයි. දැන් ඒ විදිහට මේ කොහොම හරි උපරිම මේ ගුවන් යානයට ගොඩ වෙලා නේද? පොර කාල කොහොම හරි ගොඩ වෙලා මේකේ තනින් තන එල්ලෙනවා. එල්ලිලා හරි කොහොම හරි මේ ගුවන් යානේ යන්න පුළුවන්ද කියලා බලනවා. අපිට පේන්නේ මේ යසිත් ඔය දර්ශනීය දිහා දැක්කහම හරියට මේ අපායෙත් ඔය වගේ කියලා. ඒකට හේතුව දැන් අපායේ නිරි සතුන් නේද? නිරි සතුන් අපායේ තියෙන ප්‍රධාන දොරටු 4ක්. ඒ ප්‍රධාන දොරටු 4 එක එක අවස්ථාවන් වල තමයි විවෘත වෙන්නේ. එතකොට එක දොරටුවක් විවෘත වෙනකොට අනිත් දොරටු සම්පූර්ණයෙන් වැහෙනවා. අනේ වගේ ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ වගේම තමයි අපි ධර්මයේ සඳහන් වන ආකාරයට ඒ අපායක දිග පළල උස ගත්තාම ඒ විදිහට යොදුන් 100ක් යොදුනක් කියන එතකොට සතපුම්
16ක්. සතුම් 16 ඒවා 100ක් 1600ක් වගේ නේද? එතකොට සතුම් 1600ක් වගේ උස පළල ඒ වගේම දිග ඔහොම ගත්තාම ඊළඟට යොදුන් 9කින් වගේ කොටසකින් තමයි පියනකින් තමයි මේක වැහිලා තියෙන්නේ. මේ අපාය වැහිලා තියෙන්නේ. එතකොට මේ විදිහට වැසුණු අපායේ අර නිරිසතුන් ගිහිල්ලා මොකද කරන්නේ? විතර අපි ගත්තොත් එහෙම මේ ඉදිකටු ඉදිකටුවක් ගිල්වන්නවත් සිදුරක් නැහැ. ඒ තරමටම නිරිසතුන් ඒ අපායේ පිරීලා. පිරිලි නිසා මොකද වෙන්නේ? අර එක පැත්තක දොරටු ඇරෙනකොටම අනේ මේ පැත්තේ දොරටු ඇරෙනවා කියලා අර පැත්තේ ඉන්න අයට පවා පේනවා දොරටු ඇරිලා කියලා. ඒකට හේතුව තමයි ඒ තියෙන ආලෝකය, තාපය නේද? පිච්චෙන සුළු ස්වභාවයක් තියෙන ගිනි දැල්නේ තියෙන්නේ. ඒතර එක පැත්තක තියෙන ගිනි දැල් ඒ විදිහට මේ යොදුන් 100 පසු කරලා අනිත් පැත්තේ ඒ විදිහට ඒ බිත්තිවල හැප්පෙනවා. ඒ වගේම යටින් ගිනි දැල් මතුවෙනකොට උඩ ගිහිල්ලා අර මේ පියනේ වැසිලා තියෙන පියනට මේ විදිහට ඒ ආවරණයට හැපෙනවා. ඒතර මේ වගේ ස්වභාවයකින් යුක්ත වුණාම ඒ ගිනි දැල් එක්ක මේ සත්වෝ මේ අපිට කොහොම හරි බේරෙන්න පුළුවන් කියලා ඒ පැත්තට යනකොට ඒ පැත්තේ දොරටුව වැහෙනවා. දොරටුව වැහෙනකොට පෙරලිලා ගිහිල්ලා එතනම මරණයටපත් වෙනවා. එතනම මරණයටපත් වෙන ඒ නිසත්තු ඒ කර්මය නිසාම ඒ නිරේම නැවත උත්පත්ති ලැබෙනවා. එතකොට එක දවසක මැරිලා උපදින වාර ගන්න කොච්චරද කියලා කියන්නත් බෑ. ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ කාම ලෝකයේ දැන් කාම ලෝකය ගැන අපි කතා කළේ නේද? මාරයා කියන්නේත් දැන් මේ කාම ලෝකයට එකතු වෙන්න කියලානේ මේ භික්ෂුණීන් වහන්සේට නේද? එතකොට මේ අපි දැන් දැනගත්ත මේ ස්කන්ධයෝ මස් ලොඹු වගේ කියලා. එතකොට අපි දන්නවා දැන් මේ උපදින මිනිස්සුયો ආහාරයේ පිණිස නේද? සත්වයාගේ පළවෙනි අවශ්‍යතාවයනේ යසිත ආහාරය කියලා කියන්නේ නේද? ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. එතකොට මිනිස්යාගේ සත්වයාගේ පළවෙනි ප්‍රථම අවශ්‍යතාවය තමයි ආහාරය කියලා කියන්නේ. එතකොට මේ ආහාරය ලබා ගැනීමට කුසගිනි වෙලා ඉන්න කෙනෙක් ආහාරය ලබා ගන්නට කොයිතරම් මේ දේවල් කරනවද? එතකොට සතුන් කොයිතරම් දවසකට ඝාතනය වෙනවද? නේද? අර සතුන් ඝාතනය කරපු ඒ විදිහට කර්ම දෝෂය නිසා අර මිනිස්සු ඒ විදිහට එහාට යනවා මෙහාට යනවා බේරෙන්න හොයනවා නේද? ඒ වගේ ස්වභාවයක් තමයි අපිට පේන්නේ. ඇත්තටම මේ අපි ගත්තොත් එimhe හරක් කොයිතරම් මරලාද? නේ? සියාතින්ම හරක් මරලා ඇති. ඒ වගේම සමහර රටවල අපි දන්නවා මේ හරක් වගේම මේ සත්තු මරනකොට ඒ පවුල් වල අය ඒ ගමේ අය ඒ වගේම ඒ සමහරලාට පුංචි ළමයි පවා බලාගෙන ඉද්දි තමයි ඒ සත්තු මරන්නේ. එහෙමයි. නේද? සමහරලාට ආගමත් කියනවාද කියලාත් අපි අහලා තියෙනවා. එහෙමයි. නේද? එතකොට මෙහෙම මරනකොට ඒ සත්තු ඇත්තටම මේ අපිට පේන්නේ මේ හරක් මස් කන්න කැමති කෙනෙක්. බැලුවහම යසිත් අපි යථාර්ථය බැලුවාම හරක් මස් කන්න කැමති කෙනෙක් කොට තියෙන මොන වගේ මානසිකත්වයක්ද? හරක් මානසිකත්වයක් නෙදී නේ? එහෙමයි. කල්පනා කරලා බැලුවහම ඒතර අපි ගත්තොත් එහෙම මේ ඒ වගේ සතෙක්ගේ ආහාරයක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ මානසිකත්වයක් තියෙන කෙනෙක්. නේද? එතකොට අනිත් සත්තු ගැනත් ඒ විදිහම තමයි හිතන්න තියෙන්නේ. ඒ වගේ මානසිකත්වයක් එනවා. ඉතින් එහෙම මානසිකත්වයක් නිසා බලන්නට දැන් අපි ගත්තොත් එහෙම හරක් ගොඩාක් ඉන්න තැනක
ගොඩක් ඉන්න තැනක ඒ හරක් අතරේ එතකොට ස්වාම්භාර්යාව කියලා ස්වභාවයක් නැහැනේ. එහෙමයි. නේද? මේ මගේ භාර්යාව. නේ? මේ මගේ සතා මගේ භාර්යාව කියලා අයිතියක් නැහැනේ. එහෙමයි. නේ? ඒ වගේම තමයි මගේ ඊට පස්සේ මගේ ඉපදුනාට පස්සේ දරුවෝ කියලා නම් කියන්න පුළුවන්. එහෙමයි. නේද? ඒත් ආරක්ෂාවක් නැහැනේ. එතකොට ඒ සත්තු අතරේම සංසරණය වන ඒ ක්‍රියාදාමයන් සියල්ලක්ම තිරිසන් ඒ විදිහට තිරිසන් ලෝකයේ ස්වභාවය. එහෙමයි. තිරිසන් ලෝකයෙන් ස්වභාවයෙන් යුක්තයි ඒ සත්තු අතර තියෙන මානසිකත්වය. ඒකට කිසිම ආරක්ෂාවක් නැහැ. කොයි මොහොතේ ඇවිල්ලා ඒ සත්තු අල්ලගෙන යයිද දන්නේ නැහැ. නේද? එතකොට ආනේ වගේ මානසිකත්වයක් තියෙන්නේ. එතකොට ඒ වගේ සත්තුන්ගේ මස් කණ්ඩ නේද? මස් කණ්ඩ ඇතින මානසිකත්වයත් ඒ වගේම තමයි. එතකොට එහි විපාක කොයි තරම්ද කියලා බැලුවහම ඒ විපාක තමයි කිසිම ආරක්ෂාවක් නැහැ. දැන් අපි ගත්තාම අපිට පැහැදිලි දැන් ඒ වගේ රටක එකම ජාතියක් නෙමේ යුද්ධ කරන්නේ. නේද? එකම ජාතියක් යුද්ධ කරනකොට කොහෙන්ද මේ Tamanට ලැබෙන ආයුධ? කවුද මේ ආයුධ අපිට දෙන්නේ කියලාවත් කල්පනාවක් නැහැ. අපි කියමුකෝ ඇමරිකාව හරි රුසියාව හරි නේද චීනය හරි කවුරු ආයුධ දුන්නත් තමන්ගේම ජනතාවනේ තමන්ගේම රටේ මිනිස්සු තමන්ගේ ජනතාව තමන්ගේම ආගමිකයන් තමන්ගේම ජාතීන් නේද තමන්ගේම සහෝදර සහෝදරියන් ඉන්න රටකනේ දැන් මේ විදිහට මේ දේ සිද්ධ වෙන්නේ. ඇත්තටම ඔය දේ සිද්ධ වෙන්නේ ප්‍රාණඝාත අකුසලයේ විපාක වශයෙන්. ඒක කොයිතරම්ද කියලා කියන්න බෑ. දැන් අපි බෞද්ධයෝ ගොඩක් වෙලාවට අපිට පේනවා මේ කොහොම හරි ඒ සතෙක්ගේ මාංශයක් අනුභව කිරීම සඳහා කොහොම හරි ධර්මකාරණාවක් හරි අල්ලගෙන රිංගලා යන්න තමයි බලන්නේ. නේ? බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා ඇති. කොහොමද බුදුරජාණන්සේ කියලා තියෙන දේෙන් අපිට කොහොමද නිදහසක් තියනවද මේ වගේ මස් ටික අනුභව කරන්න කියලා. නේද? දැන් ওই ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය තියෙනවනේ. දැසිත්. එතෙන්දී අපි බැලුවොත් එහෙම පොදුවේ බැලුවොත් එහෙම එතෙන් තියෙනවා මේ තමා වෙනුවෙන් මරපු නැති නේ තමා වෙනුවෙන් මරපු නැති සත්‍යයේ එතකොට මාංශයක් අනුභව කරන්න පුළුවන්. ඇත්තටම පුළුවන්ද? එතකොට Taman දන්නේ නැද්ද ඔය මේ අපි දැන් ඔය මස් මරන තැන්වල අපි දන්නේ නැද්ද ඇත්තටම දන්නේ නැද්ද හිතට එකක ඔය බැලුවොත් එහෙම Taman වෙනුවෙන් නොවෙන්න පුළුවන්. දැන් Taman නොවෙනුවෙන් නොවෙන්න පුළුවන්. නමුත් අපි වෙනුවෙන් කියලා හිතන්න බැරිද? එහෙමයි. අනිවාර්යෙන් නේද? හැමෝටම හිතන්න පුළුවන්. හරියට මේක ගානකටවත් ගන්න නැතුව දන්නේ වගේ නිකම්ම මේ මස් ටික නිකන් ඇවිල්ලා නේද? මස් ටික නිකන් ඇවිල්ලා පිගානට ආවා වගේ තමයි කතාව. නමුත් එන්නේ කොහොමද? ගිහිල්ලා ගේන්නේ කොහොමද? ඒ කිසි දෙයක් මතක නැහැනේ. එතකොට අපි පොදුවේ ගත්තොත් එහෙනම් බෞද්ධයන් හැටියට අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසානේ චමිල් මේ යසිත් මේ විශේෂයෙන්ම මේ සම්මා සම්බුද්ධ ශාසනය පවතින්නේ. අනිවාර්යයෙන්. බුදුරජාණන් දේශනා කළේ මේ සම්මා සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය නිසා. ඉතින් අපි පොදුවේ කල්යාණ මිත්‍රයන් විදිහට ආශ්‍රය කළොත් එහෙම ආශ්‍රය කරනවා නම් අර ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයෙන් කොහොමද මට කියලා නේද? මට කියලා මරපු නැති සතෙක් හොයාගන්නේ. එතකොට පොදුවේ අපිට හිතන්න පුළුවන් නේද? කල්යාණ මිත්‍රයෝ විදිහට හිතුවොත් එහෙම අපි සියලු දෙනා වෙනුවෙන්ම තමයි මේ සත්තු මරන්නේ කියලා හිතුවොත් Tamante මස් කන්න පුළුවන්ද? බෑ. එතකොට කල්යාණ මිත්‍රත්වයක් තියනවාද? ඒක අමතක කළොත් නේද? මට කියලා කියන එක අමතක කළොත් එහෙම නැත්නම් අපි කියලා කියන එක අමතක කළොත් තමන්ට ගැලවීමක් තියනවද මේකෙන්? කිසිසේත් නැහැ. ඇත්තටම මේ වගේ ආගම් වල ඒ සාස්ෘන් කියලා තියලා තියෙන්නේ ඇත්තටම මේ සතෙක් මරාගෙන කන්න බැරි විදිහට තමයි
ඒ සාසුන් වහන්සේලා කියලා දීලා තියෙන්නේ. නමුත් කොහොම හරි ගැලවීම සඳහා ඒ විදිහට කරලා තියෙනවා. ඉතින් සත්තු මැරෙන එක වළක්වන්න බෑ. සතෙක් කෙනෙක්ගේ අතින් මැරෙන එක වළක්වන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාංශ අනුභවයේ තහනම් නොකලේ. එහෙමයි. හැබැයි තහනම් නොකලාට ප්‍රඥා වඩා වර්ධනය යන කරගෙන යන කෙනෙකුට නේද? සිහියෙන් නුවණින් ප්‍රඥාවෙන් මේ ලෝකේ දිහා සත්‍යෝ දිහා බලන කෙනෙකුට ඒකාන්ත වශයෙන් මේකෙන් මිදෙන්න සිද්ධ වෙනවාමයි. මේකෙන් මිදෙන්න සිද්ධ වෙනවාමයි. එතකොට කොහොමද භාග්‍යතුන් වහන්සේට මහා කරුණාවක් පහළ වුණේ? ඒ මහා කරුණිකයාණන් වහන්සේගේ මග අනුගමනය කරන බෞද්ධයන් හැටියට කොහොමද මේ සත්වයේගේ මාංශයක් හෝ අනුභව කරන්නේ කියන තැනට එනවා. ඒ නිසා මේ කර්ම ටික ඔක්කොම ගෙවලා ඉවර වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවානේ. අපි කවදා හරි ඉතින් මේ කර්ම ටික ඔක්කොම ගෙවන්නට ඕනේ නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ අපි පූර්වාත් භාවයන් වල මරපු වාර ගාන කෙනෙක් මරණයටපත් කරපු වාර ගාන කොච්චරද කියලා කියන්න පුළුවන්ද? කිසිසේත්ම කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට එකම සත්වයක් ගත්තොත් එහෙම දැන් යසිත් ගන්නකො නේද? යසිත් ගත්තොත් එහෙම යසිතුයි අපි දෙන්න අතර ගත්තොත් යසිත් යාතින් මාව ජීවිතේ නැති වෙච්ච අවස්ථාත් මගින් යසිත්ගේ ජීවිතේ නැති වෙච්ච අවස්ථාත් කොයිතරම්ද කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. දැන් ඒකට මම කතාවක් කියන්නම්. විශේෂයෙන් මේ අපේ ඊළඟට ලෝකේ පහළ වන බුදුරජාණන් වහන්සේ තමයි මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ නේද? දැන් නාත දෙවියන් හැටියට ඒ විදිහට ගුණ සම්පූර්ණ කරනවා. පාරමී ධර්මයන් සම්පූර්ණ කරනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනකොටම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ හස්තේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය දැවෙන්නේ. තාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය දැවිලා නැහැ. අදිෂ්ඨානයේ පරිදි සහ ඒක සිද්ධ වෙන්නේ කර්මානුරූපව. ඒතර ඒ කර්මය කියලා කියන්නේ කොයිතරම් මහතයිද, කොයිතරම් කර්මය අපේ ජීවිතේට වැදගත්ද, කොයිතරම් කර්මය භයානකද කියලා මේකෙන් අපිට වැටහෙනවා. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය විශේෂයෙන්ම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ හස්තේ දැවෙනකොට දිය බුබුලක් හට ගන්නවා. දිය බුබුල හට ගන්න. ඒ දිය බුබුල තමයි උඩුදුවලා ගිහිල්ලා ඒ තුවාලෙන් තමයි උත්සන්න වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනිවීමටපත් වෙන්නේ. මේකට කර්මය මොකක්ද කියලා දන්නවද? කර්මය තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ වගේම අපේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වෙනකොට ඇත් ගොව්වයි සහ ඇතයි. ඇත් ගොව් සහ ඇතා. එතකොට කොහොම හරි යකඩයක් රත් වෙලාද කියලා බලන්න විහිළුවට. යකඩයක් රත් වෙලාද කියලා බලන්න විහිළුවට මොකද කරේ? ඒ යකඩේ අරගෙන ඒ ඇතාගේ හොඬින් තිබ්බා. හොඬ මොකද උනේ? පිච්චිලා ගියා. පිච්චුණා. ඒ පිච්චුන එකේ කර්මය දැන් යාළුවානේ. නේද? ඇත්තටම මේ එතකොට මේ ආත්මභාවයන් වෙනස් වුණාට එකටමනේ දැන් මේ ජීවත් වෙන්නේ. නේද? එකටමනේ ජීවත් වෙන්නේ. ඒ එකටම ජීවත් වුණත් එතකොට මේ ඇතාට තරහක් ඇති උනේ නැති වුණත් යාළුකමට විහිළුවට වුණත් අර කර්ම විපාක දෙන විදිය බලන්නකෝ. නේ? ඒ විපාකේ නිසා තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ලෝකෙ පහළ වෙනකොට ඒ හස්තයේම තමයි අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය දැවෙන්නේ. එතකොට මේ කර්මානුරූපව වැළුවොත් එහෙම නේද? තවත් පැත්තකින් ගත්තොත් එහෙම අපේ බුදුරජාණන් වහන්සේ ජාතක කතා 447 තුල
සඳහන් වෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ එකටම ළඟම ඒ විදිහට පහළ වුණු ජීවත් වුණු අවස්ථා. ඒ කියන්නේ සමහරලාට තාත්තා වෙලා එහෙම නැත්නම් පුතා වෙලා ඒ වගේ වාර. ඒතර වාර 19කදී වාර 19කදී ඒ විදිහට සිද්ධ වෙලා තියෙනවා ජීවිතේ නැති වෙලා තියෙනවා. ඒ අන්‍යෝන්‍ය වශයෙන් ජීවිතේ නැති වෙලා තියෙනවා. ඒතර හිතන්නකෝ අපි අපේ ජීවිත ගැන කුමන කතාවද කියලා. නේද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් එහෙමනම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් ඒ ආකාරයට නම් මෛත්‍රී බුදුරජාණන් විශේෂයෙන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේට ඒ කර්ම විපාක දෙන ආකාරය එහෙමනම් ඒ වගේම තමයි අපි දන්නවනේ අපේ භාග්‍යතුන් වහන්සේට කර්ම විපාක දුණු අවස්ථා ගැන නේද? එහෙම බැලුවාම මේ ඒ විදිහට සත්වයෝ ගැන හිතන විදිහ, සත්වයෝ ගැන සලකන විදිහ, ඒ වගේම සත්වයන් දිහා සත්වයන්ට ඒ විදිහට සත්වයන්ට ආහාර ලබා දෙනකොට හරි ඒ වගේම නොඑක් විදිහට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ දිනවල අපි කතා කරනවානේ පෙරහැර ගැන. එහෙමයි. නේද? දැන් ඊයේ දවසේ පෙරහැර නිමාවටපත් වුණා. එතකොට මේ පෙරහැරේ ගමන් කරන එකම තිරිසන් සත්වයා තමයි එතකොට ඇතා කියලා කියන්නේ. නේද? ඇතා තිරිසන් සතෙක් වුණාට කොයිතරම් පුණ්‍යවන්තද භාග්‍ය සම්පන්නද භාග්‍යතුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වෙනම කිරීමට. මේක නිකන් ලැබෙන අවස්ථාවක් නෙවෙයිනේ. යසිත නේද? මේ අවස්ථාව පූර්වාත් භාවයන් වල පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා පැමිණෙන අවස්ථාවක්. එතකොට කැලේ ඉන්න හැම හස්තියෙකුටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම අවස්ථාව ලැබෙන්නේත් නැහැ. ඒතර අපිට මතක් වෙන ඇත්තටම මේ පාරිලෙය ඇතා ගැන නේද? භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච අසමගිය නිසා අවවාද ලබා දුන්නා කියන එක ඇහුවේ නැහැ. නේද? කියන එක අහන්න නැතුව ගියා. ඉතින් ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මම එහෙනම් මේ කාලේ විවේකේ ලබා ගැනීම සඳහා මම පාර්ලේය වනයේට ගිහලා විවේකයෙන් වැඩ ඉන්නට ඕන කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ බුදුරජාණන් වහන්සේ සියලුම සෞඛලෙසුන් නැසලා සම්බුද්ධත්වයටත් පත් වෙලා නේද? බුදුරජාණන් වහන්සේට වෙහෙස දැනෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේට මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්කම තියෙද්දි නේද? හැම දෙයක්ම Tamanට කරගන්න පුළුවන්කම තියෙද්දි තමයි අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේටත් වෙහෙස දැනෙනවා. දැන් මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබා ගැනීම සඳහා ළඟට වඩින භික්ෂුන් වහන්සේලාට ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසා කිරීමේදී ප්‍රශංසා ලබන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශංසා ලබන්නේ පළවෙනි වතාවේ කර්මස්ථාන ලබාගෙන ඒ විදිහට කර්මස්ථාන ලබාගෙන මාර්ගඵල ලබාගෙන රහත් වුණා නම් ඒ ස්වාමින් වහන්සේ ගැන ඒ භික්ෂුන් වහන්සේ ගැන හෝ භික්ෂුණීන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරන්නේ කොහොමද? මේ භික්ෂුව මාව ඒ විදිහට මේ වෙහෙසටපත් කරේ නැහැ කියලා. දෙතුන් වතාවක් හරි අවස්ථා කීපයක් හරි ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන එක භාග්‍යතුන් වහන්සේට පවා වෙහෙසක්. නේද? ඒතකොට ඒ ගැන අපි කල්පනා කරන්නේ නැහනේ. ඉතින් ආන්නේ ඒ වගේ සියලුම සත්‍යයන් සලකන ආකාරය පිළිබඳව ගත්තාම දැන් පාර්ලේය ඇතා එහෙමනම් පාර්ලේය ඇතා භාග්‍යතුන් වහන්සේට එතෙන්දි මේ ඒ වනාන්තරයේදී භාග්‍යතුන් වහන්සේට සියලුම උවටන් කරා නේද? ඵලවැල නෙලාගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. පිණ්ඩපාතේ වශයෙන් පිළිගන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වළඳන්නේ. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේට උණු පැන්න අවශ්‍ය වෙලාවට මොකද කරන්නේ? ගල් කෑලි දෙකක් එකට ගැටලා ගින්දර අරගෙන
ගින්දර අරගෙන මේ ඒ කොහොම හරි ගල් රත් කරලා ඉස්සෙල්ලාම කරන්නේ මේ ගල් තලාවේ තියෙන කුහරවලට වතුර ගිහිලා පුරවනවා. වතුර ගිහිලා පුරවලා අර රත් වෙච්ච ගල් පෙරලනවා ඒ වතුර වල. වතුර වලට. එතකොට ගලේ තියෙන වතුර ටික රත් වෙනවා. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේට මේ උණු පැන් ජලය පවා ඇතෙක් විසින් පූජා කරේ නේද? එතකොට ඒ අන්ද වනයේදී භාග්‍යතුන් වහන්සේ නැවත වැඩම කරන අවස්ථාවේදී ඒ වෙලාවේ ලය පැලිලා මරමුවටපත් වෙනවනේ, මරණයටපත් වෙනවා. ඊට පස්සේ දිවි ලෝකයට යනවනේ නේද? ඉතින් ආන්නේ වගේ මේ අපි කතා කරන මේ හස්ති රාජ්‍යොත් අපි හීලෑ කරගන්න හස්ති රාජ්‍යෝ මොකද කරන්නේ? අපි මේ පෙරහැරේ ගමන් කරනවා. ඉතින් ඒක මේ පුණ්‍යවන්ත අවස්ථාවක්. කාටවත් ඒක වළක්වන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. නේද? හැබැයි මේ කතාව මෙහි තියෙන වටිනාකම දැන කියා ගන්න ඒ විදිහට රටේ පාලකයෙක් තමයි උත්සාහ කරන්නේ මේ කැලේ ඉන්න සත්තු හොඳට හීලෑ කරලා මේ පෙරහැරට එකතු කරන්න. ඒ වගේම තමයි අපි යම් යම් අවස්ථාවලදී දකිනවා ඇත්තටම එහෙම ගොඩාක් අර පෙරහැරේ දැන් අපි ගොඩක් පෙරහැරේ ගමන් කරනකොට පෙරහැරට එකතු කරගන්නකොට ඒ පෙරහැර සංවිධායකයන් කියනවා අපේ පෙරහැරට අලි 120ක් හිටියා. අපි හරි කියන්න කැමතිනේ. එහෙමයි. නේද? එහෙම කියන්න කැමති වුණාට අපි උත්සාහ කරන්න ඕනේ හීලෑම සත්තු විතරක් ඇතුන් විතරක් ඒ පෙරහැරට එකතු කරන්න. හීලෑ නැත්තම් නැවත හීලෑ කරාට පස්සේ නැවත එකතු කරන්න. එහෙම නැත්තම් ඇත්තටම දැන් අපිට පේනවනේ දන් වැල් දාලා. නේද? එහෙම අඩුපාඩුවක් පේන නිසා තමයි බාහිර වශයෙන් ඔය වගේ දේවල් විදියට අනිත් අය මේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පැත්ත ගැනත් අපි හිතන්න ඕන. සත්වයන්ට ඒ ඇතුන්ට සලකන ආකාරය පිළිබඳවත් අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා අපි අද කතා කරේ මේ විශේෂයෙන්ම ස්කන්ධ පංචකය ගැන. ස්කන්ධ පංචකය ගැන අවබෝධයක් තිබුණා කාටද? මේ රහත් මෙහෙණින් වහන්සේට. ඒ විදිහට රහත් මෙහෙණින් වහන්සේ ඒ විදිහට මේ ආලවිකා මහා රහත් මෙහෙණින් වහන්සේ මහා රහත් මෙහෙණින් වහන්සේට මේ පවිතු මායාව පරාජයට පත් කරන්න පුළුවන්කම ලැබුණේ අරිහත්ත්වයට පත් වුණු නිසා. ඉතින් ඒ ආකාරයට අප හැම දිනාටමත් මේ ස්කන්ධ පංචකයේ තියෙන පංච උපාදානස්කන්ධයේ තියෙන බිහිසුණු බව, ඒ වගේම කුරිරු බව, ලාමක බව, ඒ වගේම කර්මානුරූපව කොයිතරම් භයානකද මේ අල්ලා ගැනීම නේද? කාමයන් අල්ලා ගැනීම පිළිබඳ අවබෝධයක් ඇති කරගත්ත කෙනෙකුට තමයි කාමයන් කෙරෙහි කලකිරීමක් ඇති වෙලා නිබ්බිදාය, විරාගාය, නිරෝධාය කියලා කියන தത്വයට අපිට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍ර දේශනාව කෙටි වුණත් සූත්‍ර දේශනාවේ අන්තර්ගතය ගත්තාම අපිට ගොඩාක් අපේ ජීවිතයට ධර්ම කාරණා එකතු කරගන්න පුළුවන්. ඒ ධර්ම කාරණා තුලින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි පැහැදිනවා, ශ්‍රද්ධාව ඇති කරගන්නවා. මෙවැනි ශ්‍රාවක ශ්‍රාවිකා චරිත පිළිබඳව අපි ශ්‍රද්ධාව ඇති කරගෙන මහා සංඝරුවන කෙරෙහි අපි මේ විදිහට පැහැදීමක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි පවිතු මාර්යා පිළිබඳව අපි මේ විදිහට අනුකම්පාවක් ඇති කරගන්නවා. පවිතු මාර්යාට හසු නොවන ආකාරයට අපි කටයුතු කරනවා. ඒ විදිහට කටයුතු කිරීමෙන් අප හැම දිනාටම මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. සාදු සාදු සාදු. හොඳයි, බොහොමත්ම පින් ඔබ වහන්සේට අද දවසේදී කතං සුලබතේ පඤ්ඤම් වැඩසටහන ප්‍රඥාව ලැබගන්නේ කෙසේද යන වගේ ඔබට කියා දෙන වැඩසටහන අද පුරා හෝරාවක් ඔබ සංනිවේදනය කළේ. අද අප ආරම්භයේදී සිහිපත් කළ ආකාරයට සංයුක්ත නිකායේ 5 වන කොටස අපි ආරම්භ කළා භික්ෂුණී සංයුක්තය. එහි භික්ෂුණී වග්ගයේ ආලවිකා සූත්‍රය පළවෙනි සූත්‍ර දේශනාව පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. මේ සඳහන් වන සූත්‍ර දේශනාවන් මේ භික්ෂුණී වග්ගයේ සඳහන් වන
සූත්‍ර දේශනාන් කෙටි සූත්‍ර දේශනානුවත් එයින් ඔබේ ජීවිතයට ගත හැකි දහම් ඕදන් නම් අපමණයි. ඉතින් මේ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. මේ සූත්‍ර දේශනාව පිළිබඳව වගේම ඒ හා සැබඳි දහවත් දහම් කරුණු කාරණා පිළිබඳව ඔබ සිහිපත් කළා. ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවට ඔබ නොහිතන කාරණාවක් සිහිපත් කළා. ස්වාමීන් වහන්සේ අපි යහළුවෙකුට බොහෝ දෙනා අපේ හොඳම යහළුවන්ට මගෙත් එක තරහ වෙන්නේ නැහැ නේ කියලා දන්න නිසාම අපි මේ උසුළු විසුළු කරනවා අඩන්තෙට්ටම් කරන වෙලාවල් තියෙනවා. නමුත් ඔබ නොසිතා ඔබ රැස් කරගන්නේ පවක්. ඒ කාරණාව ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. ස්වාමීන් වහන්සේ ඇත්තෙන්ම බොහෝ දෙනා නොසිතන කාරණාවක් මෙය. අපි යාළුකමට විහිළු කරනවා, විහිළු තහළු කරනවා, අඩන්තෙට්ටම් කරනවා. යහළුවා අපත් සමග වෛරී සිතක් ඇති කර නොගත්තත් එයින් අපට සිදුවන්නේ පාපයක් බව ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දුන්නා. ඉතින් මේ ආකාරයෙන් බොහෝ දහම් කරුණු කාරණා ඔබේ ජීවිතයට අද ඔබ ඈඳා ගන්නට ඇතිව අප විශ්වාස කරනවා. මේ සූත්‍ර දේශනාව හා සැබඳි දහම් කරුණු කාරණා පිළිබඳව ස්වාමීන් වහන්සේ දැනුවත් කළ ආකාරයෙන් ඉතින් අප බලාපොරොත්තු වෙනවා එළමෙන දිනේදී මීළඟ වැඩසටහනේදී මේ බික්කුණී සංයුක්තයේ බික්කුණී වග්ගයේ දෙවන සූත්‍ර දේශනාව පිළිබඳව සාකච්ඡා කරන්නට සෝමා සූත්‍රය තමයි දෙවන සූත්‍රය හැටියට සඳහන් වන්නේ. ඉතින් අප එළමෙන බදාද දවසේ අප බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳවත් ඔබත් සමගින් කරුණු කාරණා සාකච්ඡා කරන්නට අපේ නායක ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ඉතින් අප ඒ වගේම සිහිපත් කරන්නට අවශ්‍යයි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වසංගතය. අප නිරන්තරයෙන්ම මාධ්‍යයෙන් මේ පිළිබඳව ඔබ දැනුවත් කරනවා. ඔබත් මේ පිළිබඳව දැනුවත් මේ වන විට හොඳ ආකාරයෙන්ම මොකද අපි දැන් වසර එකහමාරක පමණ කාලයක් මේ කොරෝනා වසංගතයත් සමග ඔට්ටු වෙනවා. ඉතින් ඒ නිසා අප නැවත නැවත ඔබට සිහිපත් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ වෙතත් පෙර තිබූ සියලුම අප පසු කළ කාල සීමාවන්ට වඩා මේ අප ගත කරමින් පසුවන කාල සීමාව බොහෝමත්ම දරුණු කාල සීමාවක්. ඔබ මොහොතකට හිතන්න දිනකට අපේම අම්මලා තාත්තලා අපේ සහෝදර සහෝදරියෝ 200ක ප්‍රමාණයක් මිය යනවා මේ වන විට මේ කොරෝනා වසංගතය නිසාවෙන්. ඉතින් පැයකට දස දෙනෙකුට ආසන්න පිරිසකකට ජීවිත අහිමි වෙනවා මේ කොරෝනා වසංගතය නිසා. ඉතින් අප කොරෝනා වසංගතයේ ආරම්භක සමයේ අපට එක් රෝගියෙක් වාර්තා වුණත් අපි බොහොම විශ්වාස වුණා, අප බොහොම කලබල වුණා. නමුත් මේ වන විට අද තමයි අප ඒ පිළිබඳව අතිශයින්ම අවධානයෙන් කටයුතු කළ යුතු කාල සීමාව වන්නේ මේ කාල සීමාව. ඉතින් ඒ නිසා හැකි සෑම විටම නිවසට වෙලා කාලය ගත කරන්න. ඔබේ ගමන් බිමන් සංචරණයන් සියලුම දේවල් සීමා කරන්න. අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් නිවසින් බැහැරව යන්න. ඒ වගේම සෞඛ්‍යාංශ අපට ලබා දෙන උපදෙස තමයි මේහා සමගාමීව හැකියක්මනින් මේ කොරෝනා මර්ධන එන්නත ලබා ගන්න හැටියට. ඉතින් ඒවා පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන හැටියට අපි ඉල්ලා සිටිනවා. මේ කරුණු කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරලා අපි ජාතියක් හැටියට අපි රටක් හැටියට එක්ව මේ වසංගත තත්වයෙන් ගොඩ එන්නට කටයුතු කරමු කියන කාරණාව ඔබට සිහිපත් කරමින් අපි වැඩසටහන නිමවටපත් කරනවා. අදත් අප සෑම දිනා වෙත මෙත් සිටින් මේ වැඩසටහනට වැඩම අවදාලේ කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති, එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති, එලෙසින්ම ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට අනුබද්ධිත දිවයිනේ අනෙකුත් මධ්‍යස්ථානයන්හි අධිපතිත්වයේ හොබවන ලෙසින්ම බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු සභාපති අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. එලෙසින්ම මේ වැඩසටහන ශ්‍රවණය කිරීමෙන්, මේ වැඩසටහන සම්බන්ධ වීමෙන් මමත් ඔබත් රැස් කරගත් සීල කුසල් දහම් අපි අපේ නායක ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරමු. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සෝය ළඟා කරගනු පිණිස මේ සීලුම් කුසල් දහම් අපේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට වාගේම මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අපේ පූජනීය දරණාගම කුසලදම නායක ස්වාමින් වහන්සේවත් අප අමතක කරන්නට බැහැ. උන්වහන්සේටත් මේ පින් එකසේයින්ම අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සෝයම ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේ සාදු සාදු සාදු. හොඳයි, මේ ප්‍රාර්ථනාවත් සමගින් ලබන බදාදා දවසේ ඔබව හමු වන බලාපොරොත්තු වෙන උදෑසන 9ට අදට අප ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?